समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अनमतग्गो यं भिक्खवे संसारो पुब्बाकोटिन पඤ්ඤායති अविज्ञानीवरणानं सत्तानं तन्हा संयोजनानं संधावतं संसरतन्ति. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන ධර්ම දේශනාවකයි අද මෙලෙසින් මේ වෙලාවට ඔබ ශ්‍රවණය කරන්නේ. අද අපි මේ දේශනාව සිද්ධ කරන්නේ අපගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වෙන අලව්ව කැප්පෙටිවලාන පනාදණ්ඩ ග්‍රාමයේ පිහිටා තිබෙන පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සිට මේ උතුම් ධර්ම දේශනාව සඳහා සිය සදැහැති දායකත්වය ලබා දෙමින් බණ අහන්නට ප්‍රිය කරන ලක්වැසි ලෝවැසි සදහැවතුන් කෙරෙහි උතුම් ධර්ම දානමය කුසලයක් සදහම් තිලනයක් ලෙසින් සිදු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ආචාර්ය අමරසිරි ලියනගේ මහත්මයා මහීපාල ලියනගේ මහත්මයා කියන පුතුන් දෙපළත් කටුබැද්දී පදිංචි කුසුම් විමලසේන සහ රමණී ජයවීර යන දියණිවරු දෙපළ ඇතුළු පවුලේ පිරිස ඒකරාශී වෙලා ඊටාම වටින බලාපොරොත්තු ප්‍රාර්ථනා කිහිපයක් පෙරදරි කරගෙන අරමුණු කරගෙන පින්කම සිද්ධ කරන්නේ. කටුබැද්දේ පදිංචිව සිට පරලෝසපත් එල්.ඒ.ද සිල්වා ආදරණීය පියාණන්ට සහ නැන්සිද සිල්වා ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරනු පිණිස ප්‍රධාන වශයෙන් මෙම උතුම් ධර්ම දානය සිදු කරන අතර එම මව්පිය දෙපළට සහ පින් බලාපොරොත්තු වන අනන්ත සංසාරයේ අපට හමු නොවූ සියලුම පින් අපේක්ෂිතයන්ට ඥාති මිත්‍ර හිතවන්තයන්ට මෙම පුණ්‍ය ශක්තිය බලයෙන් සසර දුකින් මිදීමටත් ඉක්මන් භවයකදී නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසත් මේ පුණ්‍ය ධර්මීය ශක්තිය මහෝපකාර වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන පින්කම කරන්න. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන පවුලේ ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ධර්මාවබෝධයෙන් නිවි සැනසෙල්ල උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ධර්ම දානෙහි පුණ්‍ය සම්පත්තිය ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් ඔබ අප හැම දෙනා මත ආරක්ෂා කරන දෙවියන්ට අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්කම සඳහා විවිධාකාරයෙන් අතහිත දුණු උදව්පකාර කළ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වේවා. කොරෝනා වසංගතය
ගොදුරු වී සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිරෝගී සුවය දිගාසිරි සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගෝලීය වසංගතය ඉක්මනින්ම මුළු විශ්වයෙන්ම දූරීභූත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරා කටයුතු කරන පින්නතුන්ගේ ඒ සිතැඟි සිතුම් පැතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව සඳහා දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් අමරසිරි ලියනගේ මහත්මයා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පදිංචිව සිටින්නේ. ඉතින් එතුමා ආචාර්ය ලින් ලියනගේ නමින් තමයි එහි ප්‍රසිද්ධ. එතුමා ඊටාම හොඳ සදහැ සම්පන්න බෞද්ධ උපාසක මහත්මෙක්. විශේෂයෙන්ම කැන්බරා ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ ගොඩනැංවීමේලා පුරෝගාමී මෙහෙවරක් සිදු කරපු සදහැවතෙක්. මට මතකයි මා කැන්බරා නුවරට වැඩම කරපු වෙලාවේ ඒ කාලේ ත්‍රස්තවාදීන්ගේ තර්ජන ඒ රටවල් වල තිබිච්ච විහෙර විහාරස්ථානවලටත් එල්ල වෙලා තිබුණා. විශේෂයෙන්ම කැන්බරා නුවර ඒ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේට අප වැඩම කරන්නට කලින් ගල් ප්‍රහාර පවා එල්ල වෙලා තිබුණා. ඉතින් එවන් පසුබිමක තමයි මා එම විහාරස්ථානයේට වැඩම කළේ ධර්මදේශනා පවත්වන්න. ඉතින් අපේ ලින් ලියනගේ මහත්මයා අපේ තනියට අපේ ආරක්ෂාවට පන්සලේම ධර්මශාලාවේ පැදුරක් එලාගෙන නිදා ගනිමින් ඒ අවශ්‍ය කරන පහසුකම් අප වෙනුවෙන් සලසා දෙමින් අප සමග රැඳී සිටපු ආකාරය අපිට හොඳට මතක් වෙනවා. ඉතින් එතුමා බොහෝම ඕනකමින් අපේ ශාසනික සේවාවන් සඳහා අනුග්‍රාහක දායකත්ව ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපි බොහොම සතුටින් එතුමා කරන ලද මේ ආරාධනාව පිළි අරගෙන මෙලෙසින් මේ දේශනාව සිදු කරන්නේ. අපිට මාතෘකාවක් වශයෙන් ලබා දීලා තියෙනවා සංසාර දුක සහ ඒන් මිදීම පිණිස අනමතග්ග සූත්‍රය ඇසුරෙන් දේශනාවක් කරන්න කියලා. ඇත්තටම අනමතග්ග සූත්‍රය කියලා සූත්‍රයක් නැති වුණත් අනමතග්ග සංයුක්තය කියලා සූත්‍ර ගණනාවක් ඇතුළත් සංයුක්තයක් සංයුක්ත නිකායේ තිබෙනවා. අනමතග්ග සංයුක්තය කියලා. මේ සංයුක්තය තුළ සූත්‍ර දේශනා 20ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ සූත්‍ර දේශනා 20න් යම් යම් සූත්‍ර දේශනා උපුටා අරගෙන කරුණු පැහැදිලි කර දෙමින් සසර දුක සසර ස්වභාවය පිළිබඳව ඒ නිදහස් වෙන්නට අවශ්‍ය කරන මඟ පිළිබඳව කරුණු ටිකක් ඔබට කියලා දෙන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, හැමදෙනාම වගේ බොහෝම අහල පුරුදු පාඨයක් තමයි මම මාතෘකා වශයෙන් සිහිපත් කළ මේ අනමතග්ග සංයුක්තයේ සඳහන් වෙන. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. අපි ඉස්සෙල්ලාම මේ පාලි වාක්‍යයේ සරල අදහස තේරුම් ගන්න උත්සාහ ගමුකෝ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි, මේ සංසාරය කියන එක මේ සත්වයා සැරිසරන තැන අනවරාග්‍රයි. අනවරාග්‍රයි කියලා කියන්නේ මොකක්ද? දෙවෙනි වාක්‍යයෙන් ඒක විග්‍රහ කරන අනවරාග්‍ර කියන වචනේ විග්‍රහ කරනවා. මොකද්ද? පුබ්බා කෝටින පඤ්ඤායති. පෙර ආරම්භක කෙලවරක් පේන්නේ නැති. ඊටාම දීර්ඝ එකක් කියන එක මේකේ අදහස් කරන්නේ. මේ සංසාරේ ඊටාම දීර්ඝ එකක්. කොච්චර දීර්ඝද කියලා කියනවනම් ආරම්භක කෙලවරක් පෙර කෙලවරක් සොයාගත නොහැකි, පේන්නේ නැහැ. එතකොට මෙන්න මෙතරම් දීර්ඝ සංසාරයක සත්වයා සැරිසරනවා. සන්ධාවතං සංසරතං, දුවනවා, සැරිසරනවා, ගමන් කරනවා. මොන වගේ සත්වයාද එහෙම සසර සැරිසරන්නේ, ගමන් කරන්නේ? අවිජ්ජා නීවරණානං, අවිද්‍යාවෙන් වැහිච්ච
තණ්හා සංයෝජනාන තණ්හාවෙන් බැඳිච්ච සත්වයා. එතකොට අවිද්‍යාවෙන් වැහුණ නිසායි තණ්හාවෙන් බැඳුන නිසායි තමයි සත්වයා සංසාරේ මේ විදියට දුවන්නේ සැරිසරන්නේ. කවදා හරි දවසක ඔය සත්වයා අවිද්‍යාවෙන් නිදහස් වෙලා විද්‍යාව උපදවගත්ත දවසට තණ්හාවෙන් නිදහස් වෙලා තණ්හා නිරෝධය කරපු දවසට අන්න මේ අනවරාග්‍ර සංසාර ගමනේ අග කෙලවරට පැමිණියා වෙනවා. ආරම්භක කෙලවර හොයාගන්න බැරි වුණාට අග කෙලවරට පැමිණියා වෙනවා. අග කෙලවර කොතනද? නිවන. තර නිවන් දකින්න මේ සසර දුවන සත්වයා සැරිසරන සත්වයා කළ යුතු කාර්ය දෙකයි. මේ සූත්‍රයට මේ සංයුක්තයට අනුව. මොකක්ද ඒ කාර්ය දෙක? ඒ තමයි අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදව ගන්න ඕන. තණ්හාව නැති කරලා තණ්හාව ක්ෂය කරන්න. තණ්හක්ඛය කරන්න ඕන. අතකොට තණ්හක්ඛය කරා නම් අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදව ගත්තනම් සසර ගමන නවතිනවා. සසර ගමන නැවතුණා කියන්නේ එතන ජාතිය නිරෝධය වුණා. ඒ කියන්නේ උපදින එක නවතිනවා. ජාති නිරෝධය. ඉපදෙන එක ඒවත් ජාති නිරෝධය සිද්ධ වුණා නම් ඉපදීම නිසා හටගනු ලබන දුක් තියෙනවනේ. මොනවද ඉපදීම නිසා හටගනු ලබන දුක්? ජරාව හේවත් වයසට යන එක, ව්‍යාධි හේවත් ලෙඩ වෙන එක, මරණ හේවත් මැරෙන එක. ඊට පස්සේ ඔය ඉපදීමත් මරණයත් අතරේ සිද්ධ වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ සියලුම දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඔය කියන අවිද්‍යාවයි ඒ වගේම තණ්හාවයි තියෙන කම්ම මොකද වෙන්නේ? සත්වයාට ජාති ජරා ව්‍යාධි මරණ කියන මේවට ගොදුරු වෙමින් සසරට වැටෙමින් දුකම විඳින්න වෙනවා. මේ දීර්ඝ සංසාර ගමනේදී ඒ විදිහට අපි කොච්චරනම් දුක් විඳින්න ඇද්ද කියන එක බුදුරජාණන් වහන්සේ මේ අනමතග්ග සංයුක්තයේ ඇසුරු කරගෙන අපට දේශනා කරන. එච්චර සසර තරම්ම දිග, තරම්ම බියකුරු, තරම්ම නොපැමිණිය යුතු තැනක් හැටියට බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා. ඒතර මේ සසර තියෙන දුක් සහගත බව, එහෙම නැත්නම් සසර තියෙන භයානකකම බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර හමුවේදී පැහැදිලි කරලා තියෙනවා. ඒ වාගේම සංසාරයේ තියෙන දිගු බව අවධාරණය කරන්න බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා උපමා රූපක භාවිතා කරලා තියෙනවා මේ අනමතග්ග සංයුක්තයේදී. ඒ වගේම සසර තියෙන දිගු බව විතරක් නෙවෙයි, සසරට පැමිණෙන සත්වයාට ඒ තුළ මුහුණ දෙන්නට වෙන ස්වභාවයන් ගැනත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒතර මම මතක් කළානේ අනමතග්ග සංයුක්තයේ තුල මේ සසර තියෙන ස්වභාවය ගැන පැහැදිලි කරනවා කියලා. එතකොට එහිදී මේ සසර දිගු බව පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දක්වපු උපමා සහිත සූත්‍ර පළවෙනි සූත්‍ර 10 ගත්තොත් අනමතග්ග සංයුක්තයේ පළවෙනි වර්ගයේ පළවෙනි සූත්‍ර 10 බොහොම ලස්සන උපමා ටිකක් තියෙනවා. පළවෙනි සූත්‍රය කියන්නේ තිනකට්ඨ සූත්‍රය කියලා. ඒ තිනකට්ඨ සූත්‍රයේ තෘණ කාෂ්ඨ කියලා වචනේ අපි ගන්නෙමු තනකොළ සහ ලී දඬු කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා කවුරු හරි කෙනෙක් මේ මහා පොළොවේ තියෙන මේ හිමාල වනයේ තියෙන සියලුම ගස් තනකොළ ආදිය කෑලි වලට කපනවා. අපි හිතමු අඟලේ කෑලි වලට කපනවා. සමස්ත වනයේම තියෙන කෑලි මේ ගස් කොළන් තනකොළ ආදී පවා කෑලි වලට කපනවා. මේකෙන් අදහස් කරන්නේ මේ බුදුහාමුදුරු කැලෑ කපන්න උපදෙස් දුන්නා කියලා වැරදි මතයකට ගන්න එපා. මේක උපමාවක් විතරයි. කවුරු හරි කෙනෙක් ඔන්න මේ තියෙන ඔක්කොම ගස් කොළන් ටික අඟලි කෑලි වලට කපලා ඉවර වෙලා
ඒ කෑලි ගනිනවා. කොහොමද ගනින්නේ? පරම්පරාව විදිහට. කොහොමද ගන්නේ? මේ ඉන්නේ මගේ තාත්තා. මේ ඉන්නේ තාත්තගේ තාත්තා. මේ ඉන්නේ ඒ තාත්තගේ තාත්තා. ඔය ආදී වශයෙන් ඔය නම් කර පරම්පරාව නම් කර කර අර කෑලි එක එක අරගෙන එක එක පැත්තට තියෙනවා. එහෙම තිව්වත් අර කෑලි ටික ඉවර වෙන්න පුළුවන් මේ දීර්ඝ සංසාරේදී අපිට ඒ මුහුණ දෙන්න අපිට න්‍යාය වෙච්ච අය ඉවර වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ කියන්නේ එච්චරටම මේ සංසාරේ මොකක් වගේ දිග එකක්. එච්චරටම දිග එකක් මේ සංසාරේ කියන එක. ඒතකොට ඔය සංසාර ගමනේ ඉපදිලා යද්දී අපට බුදුරජාණන් වහන්සේ තවත් තැනකදී සඳහන් කරන අම්මා නොවෙච්ච, තාත්තා නොවෙච්ච, නෝනා නොවෙච්ච, මහත්තයා නොවෙච්ච, දුව නොවෙච්ච, පුතා නොවෙච්ච කෙනෙක් හොයාගන්නටවත් බෑ කියලා. එච්චරටම දීර්ඝ සංසාර ගමනක අපි යන්නේ. එතකොට ඔන්න සංසාරේ දිග බව පෙන්වන්න එක උදාහරණයක් අරගත්තා. ඊළඟට ආපහු සංසාරයේ තියෙන දිගු බව පෙන්වන්න උදාහරණයක් ගන්නවා. මොකද ඒ උදාහරණේ මේ මහා පොළොවේ තියෙන ඔක්කොම පස් ටික එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා ඒ පස් ගුලි හදා ගන්නවා. ගුලි කරන ලද පුංචි දෙබර ගෙඩියක සයිස්. අපි හිතමු නෙල්ලි ගෙඩියක් කියලා මේ දෙබර ගෙඩිය කියන එක. අන්න ඒ දෙබර ගෙඩියක ප්‍රමාණයට මේ පස් වලින් ගුලි හදනවා. එහෙම ගුලි හදලා අර විදිහටම තමන්ගේ ඥාති පරම්පරාව ගැන පැත්තකට කරනවා. මේ ඉන්නේ මගේ තාත්තා, මේ ඉන්නේ තාත්තගේ තාත්තා, සීයා, මේ සීයාගේ තාත්තා, මේ ඒ සීයාගේ තාත්තා ආදී වශයෙන් ওই විදිහට පරම්පරාව ගැනලා ඉවර කරනවා. එහෙම ගනිනවා. එහෙම ගන්නත් අර දෙබර ගෙඩි වලින් වගේ ප්‍රමාණය හද පස් ගුලි ටික ඉවර වෙන්න පුළුවන්. හැබැයි අර පරම්පරාව ඉවරවන්නේ නැහැ කියලා කිව්වා. එච්චරට දීර්ඝ ගමනක් අපි මේ සංසාරේ ඔය විදිහට සැරිසරාගෙන එනවා. ඒ වගේම තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා අස්සු සූත්‍රය කියලා. අස්සු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ දීර්ඝ සංසාරයේදී අපි ඔබ එකිනෙකා වෙනුවෙන් අඬපු කඳුළු. අස්සු කියන්නේ කඳුළු කියන එකට. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එක අම්ම කෙනෙක් එක දරුවෙක් වෙනුවෙන් හෙළපු කඳුළු සංඛ්‍යාව එකතු කළොත් මේ දීර්ඝ සංසාරෙටම මේ මුළු සංසාර ගමනේම එක අම්ම කෙනෙක් එක දරුවෙක් වෙනුවෙන් හෙළපු කඳුළු සංඛ්‍යාව එකතු කළොත් සිව් මහා සමුදුරේම ජලයට වැඩි ජල ප්‍රමාණයක් එකතු වෙනවා කියලා. එතකොට බලන්න මේ උපමා හොඳින් තේරුම් ගන්න. එක අම්ම කෙනෙක් එක දරුවෙක් වෙනුවෙන් හෙළපු කඳුළු. දැන් නම් ඉතින් ගොඩක් අම්මලාට එක දරුවෝ තමයි ඉන්නේ. නමුත් හරියට බැලුවොත් සාමාන්‍යයෙන් සමහර අම්මලාට ඉන්නවනේ ළමයි 3-4 දෙනා ඉන්නවනේ. එතකොට මේ දීර්ඝ සංසාරේදී ඔය විදිහට එක එක දරුවෝ වෙනුවෙන් හෙළපු කඳුළු සංඛ්‍යාව ඔක්කොම එකතු කළොත් මේ භවයේ හෙළපු කඳුළු කලින් භවයේ හෙළපු කඳුළු ආදී වශයෙන් මේ සංසාරේ දැනට අපි ආපු දුරට කල්පනා කරලා බලලා මේ කඳුළු සංඛ්‍යාව එකතු කළොත් මහා සාගරයේ ජලයට වැඩි ජලය එකතු වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට එක අම්ම කෙනෙක් එක දරුවෙන් වෙනුවෙන් හෙළපු කඳුළු විතරද? අපි කඳුළු සලනවා. කා වෙනුවෙන්ද කඳුළු සලන්නේ? අම්මල තාත්තලා දරුවෝ වෙනුවෙන් කඳුළු සලනවා. එච්චරද? නෑ. දරුවෝ අම්මා තාත්තා වෙනුවෙන් කඳුළු සලනවා. නේද? එච්චරද? මේ සංසාරේදී අම්මල තාත්තලා දරුවෝ විතරද මුණ ගැහෙන්නේ? නෑ. ඊට පස්සේ සහෝදරියෝ වෙනුවෙන් කඳුළු සලනවා. සහෝදරයෝ වෙනුවෙන් කඳුළු සලනවා. නේ? ඊට පස්සේ
නෝනල මහත්තුරු වෙනුවෙන් කඳුළු සලනවා. මහත්තුරු නෝනල වෙනුවෙන් කඳුළු සලනවා. නේද? එච්චරද? නෑ. ඊට පස්සේ ආච්චිල සීයල මුණුබුරාල මිනිබිරීල වෙනුවෙන් කඳුළු සලනවා. මුණුබුරාල මිනිබිරීල ආච්චිල සීයල වෙනුවෙන් කඳුළු සලනවා. එච්චරද? අඩුවෙන් හරි නැන්දල ලීලිල වෙනුවෙන් කඳුළු සලනවා. නේද? අඩුවෙන් තමයි ගොඩක් වෙලාවට නැන්දල ලීලිල වෙනුවෙන් ලීලිල නැන්දල වෙනුවෙන් කඳුළු හලන එක ටිකක් විතර අඩුවෙන් මේ සමාජ භාවිතයත් එක්ක සිද්ධ වෙන බව පේන්නේ. ඉතින් කෙසේ වෙතත් ඔය අතරේ ඉතින් හොඳ නැන්දලා හොඳ ලීලිලත් ඉන්නවනේ. ඉතින් කෙසේ වෙත අන්න ඒ වගේ නැන්දලා ලීලිල වෙනුවෙන් හලපු කඳුළු, ලීලිලා නැන්දල වෙනුවෙන් හලපු කඳුළු, බෑනල මාමල වෙනුවෙන් හෙලපු කඳුළු, මාමල බෑනල වෙනුවෙන් හෙලපු කඳුළු, බෑනල නැන්දල වෙනුවෙන් හෙලපු කඳුළු, නැන්දල බෑනල වෙනුවෙන් හෙලපු කඳුළු, ලීලිල මාමල වෙනුවෙන් හෙලපු කඳුළු, මාමල ලීලිල වෙනුවෙන් හෙලපු කඳුළු. ඔය ආදී වශයෙන් බලන්න නේද? කොච්චරද? එතකොට අපි මේ සමාජයේ ජීවත් වෙනකොට විවිධ සමාජ ස්තර හදා ගන්නවා. මූලික පවුල් ඒකකය, සමාජ ඒකකය තමයි පවුල. අම්මා තාත්තා දූල පුතාලා ටික. ඉතින් ඒ පවුල කේන්ද්‍ර කරගෙන ඊට පස්සේ ගොඩාක් සමාජයේ මේ පවුල විසිරීලා යනවනේ. ඊළඟට ගුරුවරු ශිෂ්‍යයෝ, ස්වාමී සේවකයෝ ආදී වශයෙන් විවිධ සම්බන්ධතා ඇති කර ගන්නවා. ඒ සම්බන්ධතා සමීප වෙන්න ඒ සම්බන්ධතාවල ශක්තිය වැඩි වෙන්න ඒ සම්බන්ධතා ඇති කරගත්ත උදවිය වෙන් වෙලා යනකොට දැනෙන දුක වැඩි. නේද? ශෝකය. ඒකට කියන්නේ ශෝකය කියලා. යමකට තියෙන ආශාව වැඩි වෙන්න ඒ ආසා කරන දේ අපෙන් වෙන් වෙනකොට දැනෙන දුක වැඩි. එතකොට අපි මමය මගේය කියලා මේ සංසාරයේදී බැඳෙන අය කොච්චරද කල්පනා කරලා බලන්න. එතකොට මේ බැඳෙන අය සදාතනිකවම ඉන්නවද අපිත් එක දිගින් දිගටම එකම පිරිසක්ද මේ සංසාරේ ගමන් කරන්නේ? ගොඩක් අය හිතන්නේ මේ පවුලේ මේ දැනට අපි මේ පවුලේ ඉන්න කට්ටියම තමයි මේ කට්ටියම තමයි සංසාරේ එකටම යන්නේ කියලා. එහෙම යන්නේ නැහැ. එකටම දීර්ඝ කාලයක් ගමන් කරන අයත් ඉන්නවා, පාරමී පුරාගෙන ඉන්න අය. එකටම ගමන් කරන්න මොකද්ද වෙන්න ඕන? එකටම ගමන් කරන්න නම් සිතුවිලි සමාන කරගන්න ඕන. එතකොට දැන් ඔය අපිත් එක්ක යම් පිරිසක් මේ ලෝකයේ පහළ වෙලා ඉන්නව නම් ඒ ඉන්නේම අතීතයේ ඒ අය මේ ලෝකයේහි පහළ වෙන්න අවශ්‍ය කරන සිතිවිලි හදා ගන්නකොට ඒ අයත් කොහොම හරි අපේ සිතිවිලි හා සමාන සිතිවිලි ඇති කරගත්ත හින්දා. ඒ නිසා තමයි කොහොම හරි ඒ අය අපහා එක්වන්නේ. දැන් බලන්න ඇමරිකාවේ ඉපදිච්ච හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා අන්තිමේදී කරකැවිලා ලංකාවේ බුද්ධ ආගම දිනු කරන්න බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කළා. ඇමරිකාවේ ඉපදුනත් එතුමාට ලංකාවේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ සිතිවිලි සමාන වුණා. ඒ අවශ්‍ය කරන ධර්මය හොයාගෙන ආවේ ඒකින්ද. අන්න ඒ වාගේ මේ සිතිවිලි සමාන වෙනකොට ඒ පුද්ගලයා එකතු වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දකිනවා සරියුත් මහරහතන් වහන්සේ එක පැත්තක සක්මන් කරනවා. ඉතින් සරියුත් හාමුදුරුවෝ ළඟ තව හාමුදුරුවෝ පිරිසක් උන්වහන්සේත් එක්ක කතා බස් කරමින් සක්මන් කරනවා. තව පිරිසක් ඉන්නවා මුගලන් හාමුදුරුවොත් එක්ක සක්මන් කරනවා පැත්තක. තව පිරිසක් සීවලී හාමුදුරුවොත් එක්ක සක්මන් කරනවා. ඔය අතේ දේවදත්ත හාමුදුරුවොත් පිරිසක් එක්ක කතා කර ඉන්නවා සක්මන් කර ඉන්නවා එහාට මෙහාට ඇවිද. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මතක් කරනවා ධාතුසු භික්ඛවේ සත්තා සංසන්දෙන්ති සමෙන්ති.
මහණෙනි මේ ලෝකේ ඉන්න සත්වයෝ ඔවුනොන් අදහස් වශයෙන් එකතු වෙනවා, සමාන වෙනවා. අදහස් සමාන වුණ තැන එකතු වෙනවා, අදහස් සමාන නොවුන තැන බෙදෙනවා. ඒතර දැන් අර සරියුත් හාමුදුරුවෝ කියන්නේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර කෙනා. එතකොට මේ සරියුත් හාමුදුරුවොත් එක්ක සක්මන් කරන්නේ ප්‍රඥාව දියුණු කරගන්න අදහස තියෙන, කැමැත්ත තියෙන හාමුදුරුවලා. මුගලන් හාමුදුරුවෝ කියන්නේ එර්දිමතුන් අතර අග්‍ර කෙනා. එර්දි ප්‍රාතිහාර්ය පෙන්වන්න බලන්න ආසාය තමයි මුගලන් හාමුදුරුවොත් එක්ක සක්මන් කරන්නේ. සීවලි හාමුදුරුවෝ කියන්නේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර කෙනා. සීවලි හාමුදුරුවෝ ළඟ හිටියොත් දානෙ වර්ධින්නේ නැහැ කියලා දන්න කට්ටිය සීවලි හාමුදුරුවන්ගෙන් යැපෙන්න බලාගෙන ඒ හාමුදුරුවොත් එක්ක ඉන්නවා. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ඉතින් පවිටු අදහස් තියෙන භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර කෙනා. පවිටු භික්ෂුන් වහන්සේලා දේවදත්ත හාමුදුරුවන්ගේ අදහස් වලට කැමති අය අන්න උන්වහන්සේත් එක්ක සක්මන් කරනවා. ඒක දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඕනෝන් එකතු වෙන්නේ අදහස් වශයෙන්. ඉතින් සමහර වෙලාවට ජීවත් වෙනකොට අදහස් විෂම වෙන්න පුළුවන්. හැබැයි එකතු වෙන්නට තරම් කර්මයක් කලින් කරලා තියෙනවා අදහස් සමාන කරගෙන. ඒ නිසා තමයි ඒ අය මුණ ගැහුනේ. හැබැයි මුණ ගැහිලා ජීවත් වෙන රටාව අනුව පාප මිත්‍රයන්ගේ ඇසුර අනුව අර වෙනස ඇති වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට දැන හැඳුනුම්කම් සම්බන්ධතා ඇති කරගෙන අදහස් වශයෙන් එකතු වෙලා ඉන්නවා. එතකොට ඒ අදහස් සමානවම යනවනම් ඒ අයත් එක්ක තියෙන සම්බන්ධතාවය, ලෙන්ගතුකම වැඩි. අපි කියන්නේ මං හිතන විදිහටමයි යා හිතන්නේ ආදි වශයෙන් එහෙම හිතන තරමට අර අනිත් එක්කෙනා කෙරෙහි තියෙන ලෙන්ගතුකම වැඩි වෙනවනේ. මං කියන දෙයක් මේ මිනිහයට තේරෙන්නෙම නැහැ, මට නම් තේරෙන්නේ නැහැ කොහොමද මෙයත් එක්ක ඉන්නේ කියලා ඔය සමහර වෙලාවට කියන්නේ. ඒ මොකද අදහස ගලප ගන්න බැරි කම. එතකොට අදහස ගලප ගන්න බෑ කියලා කියන්නේ සෙනෙහසත් අදහස ගැලපෙන්නේ නැති තැන සෙනෙහසත් පලා යනවා. ඒතර සෙනෙහස පලා ගිය තැන අර කඳුල වේදනාව ඇති වෙනවා. ඒ වගේම සෙනෙහසක් නැති කෙනෙක් මිය ගියාට හැබැයි දුකකුත් නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. මේ ලෝකෙ මොන්න තරම් මිනිස්සු මැරෙනවද? දැන් මේ මැරෙන හැම මිනිස්සෙක් සම්බන්ධයෙන්ම අපි අඬා වැටෙනවද? කම්පා වෙනවද? නෑ. ඇයි? ඒ මරණයටපත් වෙන උදවිය හා අප අතරේ චන්දරාගයෙන් බැඳීමක් නැතිකම නිසා. සෙනෙහසක් නැතිකම නිසා. ඒතර එහෙම බැඳීමක් නැති නිසා දුකක් නෑ. නමුත් කොහොම හරි මේ ලෝකේ ජීවත් වෙන යම් උදවියට අපි බැඳෙනවා. අම්මා තාත්තට බැඳෙනවා, දූ දරුවන්ට බැඳෙනවා, ස්වාමි භාර්යාවන්ට බැඳෙනවා, සහෝදර සහෝදරියන්ට බැඳෙනවා, ඔය ආදී වශයෙන් පුද්ගලයන්ට බැඳෙනවා. ඒතර පුද්ගලයන්ට විතරක් නෙවෙයි අපි බැඳෙන්නේ. අජීවී වස්තුන්ටත් බැඳෙනවා. ගෙවල් දොරවල් වලට බැඳෙනවා, යාන වාහන වලට බැඳෙනවා, වතු පිටි ඉඩකඩම් වලට බැඳෙනවා, ඇඳුම් පැළඳුම් වලට බැඳෙනවා, කෑම බීමට බැඳෙනවා නේද? දැන් ওই බැඳිච්ච දේවල් Tamanට අහිමි වෙනකොට, Tamanගෙන් ඈත් වෙනකොට, ඒව විනාශ වෙලා යනකොට අන්න එතන ඇති වෙනවා දුකක්, ශෝකයක්. ඒ මුල් කරගෙන හට ගන්නවා ඇහි නෙතඟ කඳුලක්. එතකොට මේ කඳුල හටගන්නේ ඔන්න ඔය බැඳීම මුල් කරගෙන. ඉතින් ඔය විදිහට අපි මේ සංසාරේ මොන්න තරම්නම් අඬන්න ඇද්ද එක එක්කෙනා වෙනුවේ. ඉතින් ඔය ඇඬිල්ල තව දුරටත් සිද්ධ වෙයි. සසර ඉන්න තුරාවට, බැඳීම ඇති වෙන තුරාවට හැඬීම නවතින්නේ නැහැ. ඒ නිසා හැඬීම නවත්ත ගන්න නම් බැඳීමෙන් ඈත්ව කටයුතු කරන්න, වෑයම් කරන්න වෙනවමයි. ඒතර බැඳීමෙන් ඈත් වෙලා කටයුතු කරන්න නම් විද්‍යාව උපදවගෙන තණ්හාව නැති කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලට අනුගත වෙන්න ඕන. ඒතර ඔන්න අස්සු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සංසාරේ දිග බව පෙන්වන මතක් කළේ අම්මල තාත්තල දූල පුතාල ඕනෝන් වෙනුවෙන් ඇඬපු කඳුළු සංඛ්‍යාව සිව් මහා සමුදුරේ ජලයටත් වැඩි කියලා.
ඊළඟට තව සූත්‍රයක් තියෙනවා මේ අනවතග්ග සංයුත්තේම මාතු තඤ්ඤ සූත්‍රය කියලා. මාතු තඤ්ඤ කියන්නේ මවගේ තනෙන් උරා බීපු කිරි ප්‍රමාණය ගැන කියන සූත්‍රය. මේ දීර්ඝ සංසාර ගමනේදී අපි අම්මාගේ තනෙන් උරා බීපු කිරි එකතු කළොත් සිව් මහා සමුද්‍රයේ ජලයටත් වැඩිය ජලය එකතු වෙනවා කියලා කිරි එකතු වෙනවා කියලා සඳහන් කරනවා. සිව් මහා සමුද්‍රයේ ජලයටත් වැඩිය කිරි මව් කිරි එකතු කරන්න පුළුවන්ලු. එච්චරට මව් කිරි වැඩි. ඒ කියන්නේ එච්චරට අපිට සංසාරේදී අම්මලාගෙන් කිරි බොණ්ඩ වෙලා තියෙනවා. ඉතින් කිරි බොන්න උනේ ඉතින් ක්ෂීරපායි සත්තු වෙලා හිටියොත් නේද? එතකොට අපි මේ ලෝකේ ක්ෂීරපායි සත්තු වෙලා විතරද ඉපදිලා තියෙන්නේ? නෑ වෙන වෙන සත්තු වෙලත් අපි ඕන තරම් ඉපදිලා ඇතිනේ. කිරි නොබන සත්තු වෙලා. එතකොට බලන්න මේ සංසාර ගමන මොන වගේද කියලා. එච්චරට දිග ගමනක අපි ඉන්නේ. ඊළඟට ආපහු බුදුරජාණන් වහන්සේ මේ සසර දිග බව මතක් කරන්න කල්ප විග්‍රහයක යෙදෙනවා. දැන් සාමාන්‍ය අපි ගොඩාක් දිග එකක් ගොඩාක් කල් ගත වෙන එකක් ගැන කියනකොට කියන වචනය තමයි කල්පය. ආපෝ ඉතින් කල්පයක් කාලයක් බලන් ඉන්න වෙනවා කියලා කියනවා. එතකොට එහෙම ඒ කල්පයක් කාලයක් බලාගෙන ඉන්නවා කියනකොට මේකේ ටිකක් අපට හරියටම සංඛ්‍යාත්මකව ප්‍රමාණාත්මකව කාල නිර්ණයක් කරන්න බැහැ කියන අදහස ඒ කල්ප කියන වචනේ සඳහන් වෙලා තියෙනවා. දවසක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණිලා විමසනව ස්වාමීනි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කල්පයට කොච්චර කාලයක් තියෙනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා එහෙම කල්පයට කාලයක් කියන්න අමාරුයි. දැන් සාමාන්‍යයෙන් ඒකෙන් අදහස් කරන්නේ කල්පයට අවුරුදු 10ක්ද 20ක්ද ලක්ෂයක්ද කෝටියක්ද කියලා ඒ විදිහට කාල නිර්ණයක් දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ එහෙම කල්පයට වර්ෂ ගණන් එහෙම අවුරුදු ගණන් කියන්න අමාරුයි. ඊට පස්සේ එහෙමනම් මේ කල්පය උපමාවකින් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හරියට හරියන උපමාවක් කියන්න බැරි වුණාට ආසන්න උපමාවක් කියන්න පුළුවන් බව මතක් කරලා උපමාවක් කියනවා. මොකද්ද මේ උපමාව? ඔන්න ඒ උපමාවට අනුව පින්වත්නි පර්වතයක් තියෙනවා. කළුගල් පර්වතයක්. මේ කළුගල් පර්වතය මොන වගේද? ඒ කළුගල් පර්වතය යොදුනක් උසයි. යොදුනක් දිගයි. යොදුනක් පළලයි. ඒක ඝනයි. යොදුනක් දිගයි, යොදුනක් උසයි, යොදුනක් පළලයි, ඒක ඝනයි. මොකද ඒක ඝන කියන්නේ? ඒක ඝන කියන්නේ මැද බොල් නැති, මැද හිස් නැති කළුගල් පර්වතයක් තියෙනවා. දැන් යොදුනක් කියලා කියන්නේ අද කාලේ විදිහට ගත්තොත් හැතැම්ම 16ක්. හැතැම්ම 16ක් දිග, හැතැම්ම 16ක් උස, හැතැම්ම 16ක් පළල, මැද බොල් නැති, මැද හිස් නැති කළුගල් පර්වතයක් තියෙනවා. දැන් මෙන්න මේ කළුගල් පර්වතය කවුරු හරි කෙනෙක් ඊටාම තුනී සේද සලුවකින් කසී සලුවකින් අවුරුදු 100කට එක වතාවක් පිහදානවා. අවුරුදු 100කට එක වතාවක් පිහදානවා. දැන් කවුද ඔය පර්වතේ පිහදාන අවුරුදු 100 ජීවත් වෙන්න කියලා හිතන්නේ? ඉතින් අපි හිතමු කොහොම හරි ඔහොම කතිකාවතක් ඇති කරගෙන ඔන්න මේ අවුරුදු මේ ශතවර්ෂයේදී මම අහවලා විසින් මේ ගල පිහ දැම්මා කියලා ශිලාලේඛනයකත් සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ සියවසාවහම ඒක දැකලා ඉවරලා මමත් එහෙනම් මේ ගල පිහ දාන්න ඕන කියලා තව කවුරු හරි අර වගේම සිනීතු සලුවකින් අර ගල පිහ දානවා. යාන්තමට තඩින් පොල් එල්ලක් අරගෙන අතුල්ලනවා වගේ අතුල්ලන්නේ නැහැ. යාවට පිහ දාන්න. එතකොට ඔන්න ඔය විදිහට පිහ දානවා. ඔය විදිහට අවුරුදු 100න් 100 කතිකාවතක් ඇති කරගෙන සම්මතයක් ඇති කරගෙන කවුරු හරි කෙනෙක් මේ ගල පිහ දැමීම නිසා
කවදා හරි දවසක මේ ගල ගෙවිලා යන්න පුළුවන්. තුනී වෙලා නැත්තට නැති තත්වයට ගල ගෙවි යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ගල ගෙවි ගියත් කල්පය නිමාවන්නේ නැහැ කියලා. හිතා ගන්න උදේට කාලේ කොච්චරද කියලා. අන්න ඒ වාගේ කල්ප එකක් නෙවෙයි, කල්ප දෙකක් නෙවෙයි, කල්ප තුනක් නෙවෙයි, කල්ප හතරක් නෙවෙයි, කල්ප 100,000 ගණනක් අපි මේ දීර්ඝ සංසාරේ සැරිසරනවා. එහෙම දීර්ඝ සංසාරේ සැරිසරනකොට මිනිස්සුયો වෙලාම නේ උපදින්නේ. මිනිස්සුયો වෙලත් උපදිනවා. ඊළඟට දෙවියෝ වෙලත් උපදිනවා, බ්‍රහ්මයෝ වෙලත් උපදිනවා නැත්තේ නෑ. වැඩි හරියක් උපදින්නේ තිරිසන් සත්තු වෙලා. භූතයෝ, ප්‍රේතයෝ, පිසාචේ, නිරුසත්තු වෙලා අපි මේ දීර්ඝ සංසාරයේ මේ විදිහට සැරිසරාගෙන යනවා. බලන්න කොච්චරනම් දුෂ්කර ගමනක්ද අපි මේ යන්නේ. එතකොට ඒ වගේ දීර්ඝ කල්ප ගණනාවක් දීර්ඝ සංසාර ගමනක ඉපදී මැරි අපි කොච්චර දුක් විඳලා ඇද්ද කියලා හිතන්න. මේ කල්ප ගණනාවටම ඉපදෙනකොට අපි කොච්චර දුක් විඳලා ඇද්ද. බලන්න මව් කුසකින් සත්වයක් බිහි වෙනවා කියන වැඩේ කොච්චර අමාරු වැඩක්ද. මව් කුසක ඇතුලේ, ගැබක් ඇතුලේ ගුලි වෙලා, වකුටු වෙලා, ඕජස් ගොඩක් මැද්දේ අර වෝටර් බෑග් එක ඇතුලේ රැඳී ඉන්නවයි කියන වැඩේ සුව පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්ද? කොයි වෙලාවෙද මේක එළියට රිංග ගන්න කියලා බලාගෙන ඉන්නේ. එළියට එන්නේ කොයි වෙලාවද කියලා බලන් ඉන්නේ. දැන් එහෙම ආපු ගමම්ම දැන් බලන්න අම්මටත් ඒ වෙලාවේ මහ වේදනාවක් දුකක් දීගෙන ඉන්නේ, ළමයාත් අඬනවා. ඊට පස්සේ එළියට ආවට පස්සේ ඇඟ පුරාම ඕජස් අසුචි එහෙම නැත්නම් මහා ජරාව ගෑවිච්චා. දැන් මේ බොහොම මොළ කැටි ශරීරයක් නේ ඉතින් කුස ඇතුලේ තියෙන්නේ. ඒ කුසයෙන් එළියට එන්නේ. ආපු ගමම මොකද්ද කරන්න කියලා බලන්න. අර ආපු ගමම කකුල් කෙටි දෙකෙන් අල්ලලා ඔළුව යටට හරවලෙල්ල හොල්ලනවා. බඩේ තියෙන, කටේ තියෙන එළියෙන් එන නහයෙන් ඔක්කොගෙම එන්නේ. මොන තරම් අමාරු වැඩක්ද බලන්න. අර කුකුල්ලු මරලා එල්ලලා තියනවා වගේ කකුල් කෙටි දෙකෙන් අල්ලලා පොඩි ළමෙක් හොල්ලලා අතහරිනවා. ඊට පස්සේ රෙදි කෑල්ලක් අරගෙන අර ගෑවිච්ච ඔක්කොම ජරාව ටික පිහ දානවා. ඉතින් රෙදි කෑල්ල වුණත් ඒ තුනී ශරීරයට, අර සියුම් මොළ කැටි ශරීරයට හරියට බැලුවොත් නිකන් පොල්ලෙල්ලකින් අතුල්ලනවා වගේ වේදනාවක් ඇති වෙනවා. දැන් එහෙම පිහ දානකොට නිශ්ශබ්දව අනේ සැපයි කියලා ඉන්නවද? ඒක නෑ. ගිරිය කඩාගෙන කෑ ගහන්නේ. ඒ අමාරුකම හින්දා, වේදනාව හින්දා. බලන්න එතකොට කොච්චර මේ ඉපදීමත් එක වේදනාව එනවද කියලා. ඊට පස්සේ ඔය විදිහට උඩු බැලි අතට අවුරුද්දක් විතර ඉන්න වෙනවනේ නේ. ඇඟ පුරාම ජරා කරගෙන, අසුචි ගාගෙන, කිලිටි ගාගෙන, කොච්චර වෙලා අඬා නිදි වරාගෙන ඔය විදිහට ඉපදිලා කොච්චර කල් උඩු බැලි අතට ඉන්න වෙනවද. එහෙම උඩු බැලි අතට ඉඳලා ඊට පස්සේ යන්තම් හරෙන් මෙහෙම පෙරලෙනවා. ඊට පස්සේ බඩ ගානවා, දන ගානවා, වැටෙනවා, ළඟට වැටි නැගිට දුවනවා. ඔහොම දුවන්න ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. කොච්චර වේදනාවල් වලට පත් වෙනවද. ඔය අතරේ ඉතින් කැමති කෑම ලැබෙන්නේ නැහැ, ඕන දේවල් ලැබෙන්නේ නැතුණා. කොච්චර අඬා වැටෙනවද, කම්පා වෙනවද. ඔහොම ඉඳලා ඉතින් වයසින් මුහුකුරා ගිහිල්ලා ඊට පස්සේ වයසට ගිහිල්ලා ඊට පස්සේ ලෙඩ රෝග වලටපත් වෙනවා. මොන්න තරම් ලෙඩ මේ ශරීරයට උරුම වෙනවද කියන්න හරියට මෙන්න මේ ශරීරයේ මෙතන විතරයි ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා එක තැනක් මට පෙන්නලා කියන්න. එහෙම නැහැ. මේ ශාරීරික අප්‍රමාණ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඒ ලෙඩ රෝග වලට ගොදුරු වෙලා කොච්චර අපි අපේ ශරීරයේ කපාගෙන නැද්ද මේ වෙනකොටත් කල්පනා කරලා බලන්න. සමහරුන්ගේ වකුගඩු බද්ධ කරලා ඇති, ඊළෑට බද්ධ කරලා, දණහිස් පොල් කටු බද්ධ කරලා ඇති, දත් ඇඳි දාලා ඇති, කොන්ටැක්ට් ලෙන්සස් දාලා ඇති, කොණ්ඩේ ගිහිලා වික්ස් දාගෙන ඇති, හැම රැලි වැටිලා හරින් මෙහෙන් ගැට ගහගෙන මහගෙන ඇති. ඒ අතරේ කැඩිලා අත්පා කැඩිලා ඉවර වෙලා කොච්චර තැන් වල මැහුම් දාගෙන නැද්ද කල්පනා කරලා බලන්න. ඔහොම ඉඳලා අන්තිමේදී මැරිලා යනවා.
ඔහොම මැරෙනකොටත් සුව පහසු මරණයකට පත් වෙන කීයෙන් කී දෙනාද? මේ ලෝකේ කීයෙන් කී දෙනා දුක් විඳගෙන මැරෙනව ඇද්ද? දැන් බලන්න මේ කොරෝනා වසංගතය හැදිලා අර වෙන්ටිලේටර්ස් වල දාලා හරියට හුස්ම ගන්න බැරුව බලන්න සිහිය තියෙන කෙනෙකුට කට ඇරලා මහ විශාල හෝස් එකක් බටයක් කටට ගහලා බඩ ඇතුලෙන් දාලා තියෙනකොට යා සුව පහසුවෙන් ඉඳීද? කොච්චරනම් ඇඬු කඳුලෙන් ඉන්න වෙන්නේ. තමන්ට ප්‍රිය විදියට තමන් ආසාවෙන් ගන්න හුස්ම ටික ගන්න අමාරු වෙනකොට කොච්චරනම් අමාරුවක් දැනේවිද, වේදනාවක් දැනේවිද? මේ සංසාරයට ආපු නිසා අපි කොච්චර ওই විදිහට දුක් විඳලා ඇද්ද කියලා හොඳට හිතලා බලන්න. අපි කී වතාවක් ආත්ම කීයකනම් බෙල්ල කැපිලා මැරිලා ඇද්ද? සත්තු වෙලා, කුකුල්ලු වෙලා, එළුවෝ වෙලා, හරක් වෙලා අපි කී කෝටියක් නම් ආත්ම භාව බෙල්ල කැපිලා මැරිලා ඇද්ද? කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි අපි ගින්නට අහු වෙලා කොච්චර පිච්චිලා මැරිලා ඇද්ද? එක සැරේටම මහා විශාල ලාවා වගේ ගිනි ජාලාවල් වලට මැදි වෙලා සම්පූර්ණයෙන්ම මැරිලා අලු වෙලා ගිහිල්ලා ඇති අපි නේ. ඒ වගේම අඬු කැඩිලා, කකුල් කැඩිලා, ඔලු පැලිලා කොච්චර මැරිලා ඇද්ද? මදුරුවෝ වෙලා කොච්චර තැලිලා මැරිලා ඇද්ද කියලා බලන්න. තැලිලා මැරෙනක නම් ඉවසන්න පුළුවන්. තල්ල අඹරලත් ගන්න ඕනේ සමහරව මදුරුවෝ වෙලා නේද? එතකොට ඒ වගේ ඇඹරිලා කොච්චර මැරිලා ඇද්ද කියලා කල්පනා කරලා බලන්න. නේද? ලේසි පාසු දුකක් නෙවෙයි මේක. එතකොට මෙන්න මේ විදිහට ගැඩිවිල්ල වෙලා උඩලු තලවලට කැපිලා පොඩි වෙලා පෑගිලා මැරිලා යන්නේ නැද්ද? මඩ ගොඩවල් වල හිර වෙලා හුස්ම ගන්න බැරුව දැන් ඔය මේ භූමිකම්පා වගේ දේවල් ආවට පස්සේ එහෙම නැත්නම් නාය යාම් වලට ගොදුරු වුණාට පස්සේ එක වෙලාවට පොළොව යටට යට වෙන්න වුණොත් කල්පනා කරලා බලන්න කොච්චර වේදනාවක්ද? ඉතින් ඇයි ඊච්චර දුක් විඳින්නේ? මේ දුක් සහිත සසරට ආපු හින්දා වෙන දෙයක් නිසා නෙවෙයි. දැන් ඕක වෙන්නේ මැරෙන වෙලාවටනේ. ඉතින් උපතයි විපතයි මරණය අතරේ ජීවත් වෙලා ඉන්න වෙලාව සිහි කල්පනාව තියෙන වෙලාවේ කොච්චර මානසික කම්පනයන්ට ගොදුරු වෙලා තියෙනවද බලන්න. තමන්ට ප්‍රිය දේවල් තමන්ට නොලැබී යනකොට අපි කොච්චර අඬා වැටිලා ඇද්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි අප්‍රියයන් එක එකතු වෙන්න වුණාම නේද? අකමැති අයත් එක්ක ළඟට වෙලා වාඩි වෙලා ඉන්න වුණාමත් මොන්න තරම් පීඩාවක්ද? කැමති අය නැති වුණාම වෙන් වුණාම කොච්චර අපිට දුක් විඳින්න වෙලා ඇද්ද? ඉතින් මෙන්න මේ කාල සීමාවෙදි පින්වත්නි අප්‍රමාණ දුක් විඳිනවා. එතකොට කල්පයක්ද? කල්ප දෙකක්ද තුනක්ද? නෑ, කල්ප දහස් ගාණක්, 100,000 ගණන්. එච්චර 100,000 ගණන් නෙවෙයි, ලක්ෂ කෝටි වාරයක්. අසංඛ්‍ය ගණන් කාලයක් අපිට මේ කල්ප ගණන් මේ දුක විඳින්න වෙලා තියෙනවා. ඉතින් බලන්න ඔය කාලෙදි කොච්චර දුක් විඳලා ඇද්ද? එතකොට පබ්බත සූත්‍රයේ මතක් කරන්නේ කල්පයේ දීර්ඝ ස්වභාවය. එතකොට කල්පය එච්චර දිග නම් ඒ දිග කල්ප කාලයේදී අපි කොච්චර දුක් විඳලා ඇද්ද කියලා ඔබ හිතලා බලන්න. ඊට පස්සේ තව සූත්‍රයක් තියෙනවා බොහොම ලස්සන සාසප සූත්‍රය කියලා. සාසප කියලා කියන අබෑට වලට කියන නම. දිගින් යොදුනක්, පළලින් යොදුනක්, දිග යොදුනක්, පළල යොදුනක් උස යකඩින් ප්‍රාකාරක තනවන ලද නගරයක් තියෙනවා. ඔය නගරයට කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ? අවුරුදු 100කට සැරයක් අබෑටයක් ගෙනල්ලා දානවා. ඒ අබෑටය ගෙනල්ලා දැමීම නිසා කවදා හරි දවසක අර අවුරුදු 100න් 100ට අබෑටය ගෙනල්ලා අර නගරයට දාපු නිසා අර යොදුන් 100ක් දිග, යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල අර යකඩෙන් නිර්මාණය කරන ලද ප්‍රාකාරයේ තියෙන නගරය අබවලින්ම පිරීලා යන්න පුළුවන්. කවදා හරි. එහෙම අබවලින් පිරීලා ගියත් කල්පය කියන එක නිමා වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට අන්න ඒ පමණ දීර්ඝ කාලය, ඒක කල්පයක් විතරයි.
ඒ වගේ කල්ප ලක්ෂ කෝටි වතාවක් අපි මේ දීර්ඝ සංසාරේ ඉපදිලා තියෙනවා. ඒ ඉපදීම නිසා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන දුක් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට ශාවක සූත්‍රය කියලා තවත් සූත්‍රයක් තියෙනවා. මේ සසර දිග බව පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී ගත් උපමා සහිත සූත්‍ර. ශාවක සූත්‍රයේ සඳහන් කරන්නේ මහත් ඍද්ධිය ඇති අවුරුදු 100ක් ජීවත් වෙන ශ්‍රාවකයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ ශ්‍රාවකයන් වහන්සේලා 4 දෙනා එක්කෙනෙක් පටන් ගන්නවා කොහොමද? දිනපතා කල්ප ලක්ෂය ගැන සිහි කරනවා. ආපසට හිතනවා. දිනපතා කල්ප ලක්ෂය ගැන සිහි කළත් ඔන්න මේ ආපසට මේ දීර්ඝ සංසාරේ එක එක්කෙනා අර 4 දෙනාම කල්ප ලක්ෂය ගානේ ආපසට හිතනවා. එහෙම හිතුවත් කල්පය කියන කාලේ ඉවර වෙන්නේ නැහැ කියලා මතක්. නරයාගේ ජීවිත කාලය ඉවර වෙන්න පුළුවන්. එහෙම ජීවිත කාලය ඉවර වුණත් කල්ප කාලය ඉවර වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ජීවිත අර මහත් irdiy ඇති කෙනෙකුට ජීවිත කාලය පුරාවටම කල්පයට තියෙන කාලය හිතලා ඉවරයක් කරන්න බෑ කියන එක තමයි එයින් අදහස් කරන්නේ. ඊළඟට ගංගා කියලා තව සූත්‍රයක් තියෙනවා. දැන් ගඟ දෙපස වැලි තලාවල් තියෙනවනේ. අන්න ඒ වැලි තලාවල් වල තියෙන වැලි ඇට අරගෙන ඉවර වෙලා කවුරු හරි කෙනෙක් කල්ප ගානින්න ගත්තොත් මෙන්න මේ වැලි තලාවේ මේ වැලි ඇටයක් පාසා මෙච්චර කාලයයි කියලා ගන්නත් කල්පය නිමා කරන්න පුළුවන් කමක් නැහැ. වැලි ඇට ටික ඉවර කරන්න පුළුවන්. හැබැයි කල්පය එහෙම නම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ කල්ප කාල සීමාවේදී පහළ වෙච්ච ඥාති සමූහය අම්මල තාත්තලා මෙච්චරයි කියලා නිමා කරන්න පුළුවන් කමක් නැහැ. බලන්න කොච්චර දීර්ඝ ගමනක්ද අපි මේ යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන දණ්ඩ කියන සූත්‍රයේදී අහසට කවුරු හරි කෙනෙක් ලී දණ්ඩක් විසි කරනවා. ඒ ලී දණ්ඩ වෙලාවකට මුලින් වැටෙනවා, වෙලාවකට ලී දණ්ඩ මැදින් වැටෙනවා, වෙලාවකට ලී දණ්ඩ අගින් වැටෙනවා. අන්න ඒ වගේ මේ දීර්ඝ සංසාර ගමනේදී මිනිස්සු මෙලොවින් පරලොවට යනවා, පරලොවින් මෙලොවට එනවා, සුගතියෙන් දුගතියට යනවා, දුගතියෙන් සුගතියට යනවා ආදී වශයෙන් මේ ලී දණ්ඩ වැටෙනවා වගේ මේ සත්වයාත් මේ සංසාරේ ඉපදී මෙරි ගමන් කරනවා. ඊට පස්සේ මේ අනමතග්ග සංයුත්තේ තියෙන පළවෙනි වර්ගයේ අවසාන සූත්‍රය ඒක පුද්ගල වර්ගයේ. ඒ සඳහන් වෙනවා මේ සංසාරේ දිව යන උපදී මෙරි මේ ගමන් කරන එක පුද්ගලයෙකුගේ ඇට කල්පයක් පුරාවට එකතු කළොත් වේපුල්ල පර්වතයට වැඩිය ඇට ප්‍රමාණයක් එකතු වෙනවා. විශාලත්වයක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් බලන්න එක පුද්ගලකගේ ඇට විතරක් එක වෙන අයගේ ඇට එකතු කරොත් කොච්චරද මේ එක පුද්ගලයෙක් සම්බන්ධයෙන් විතරයි. එතකොට මේ හැම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මේ කල්පයේ දිගු බව, සසර දිගු බව. එතකොට මේ කල්ප ගණනාවකින් නෙවෙයි කල්ප ලක්ෂ ගණනාවකින්, කෝටි ගණනාවකින් දිග සංසාර ගමනකයි ඔබ අපි ඉන්නේ. ඉතින් මේ සසරට වැටෙන කම්ම අන්තිමේදී අපිට දුක් විඳින්නයි වෙන්නේ. ඒ නිසා මොකද්ද කරන්න ඕන? බොහෝම මේ සසර දුකෙන් නිදහස් වෙන්නට මගහෙලි පෙහෙලි වෙලා තියෙන වෙලාවේ, සද්ධර්මයේ උද්දීපනය වෙලා තියෙන වෙලාවේ, කල්යාණ මිත්‍රයෝ පහළ වෙලා මේ නිවන් මග හෙලි පෙහෙලි කරලා තියෙන වෙලාවේ පුළුවන් තරම් අප්‍රමාදීව සසරට වැටෙනක නවත්ත ගන්න ඕන. ඉතින් මෙච්චර දීර්ඝ සංසාර ගමනක මේ කල්ප ගණන් ගෙවිගවා යන්නේ මොකක් නිසාද? අවිද්‍යාවයි තණ්හාවයි නිසා. ඒ නිසා මේ සසර ගමන නවත්තන්න, මේ කල්ප ගණනක් තව ඉපදී යන ගමන නවත්තන්න මොකද කරන්න ඕන? අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදව ගන්න. තණ්හාව නැති කරන්න. ඒතර කුමක් සම්බන්ධයෙන්ද අවිද්‍යාව නැති කරන්න ඕන? දැන් ගොඩාක් අය කියනවා අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම කියලා. ඒකත් ඇත්ත තමයි.
හරියට බැලුවොත් අවිද්‍යාව කියලා කියන්නේ මෙහෙම ගන්න පුළුවන්. මෙහෙම විග්‍රහ කරන්න පුළුවන්. මේ සත්වයා සංසාරي සැරිසරනවනේ. සසර සැරිසරන්නේම සසර සුවපත් භාවයේ හිතලනේ. නැත්තම් අපි මේ තන ඇවිද ඉන්න කැමති නෑනේ. නේද? සසර සැරිසරනකොට ජීවත් වීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන තමයි. මොනවද? ඇහැ පිනවන රූප, කන පිනවන ශබ්ද, නහය පිනවන ගන්ධ, සුවඳ ආදී මේ පංචකාම වස්තු. ඉතින් මෙන්න මේ පංචකාම වස්තුන්ට තියෙන කැමැත්ත ආශාව නිසා තමයි සත්වයා නැවත නැවත සසරට වැටෙන්නේ. නේද? එතකොට මෙන්න මේ පංචකාම වස්තුන්ගේ තියෙන යථා ස්වභාවය දන්නේ නැතිකම නිසා තමයි ඒවට කැමැත්ත ඇති වෙන්නේ. අන්නේ දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට පංචකාම වස්තුන් සම්බන්ධව තියෙන යථාර්ථය මොකද්ද? ඇත්ත මොකද්ද? ඒවා ත්‍රිලක්ෂණයට යටයි. මොකද්ද ත්‍රිලක්ෂණය? අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙනම් මේ සසර ගමනේදී ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් පෝෂණය කරන මේ සෑම අරමුණක්ම ඒ අරමුණු විඳ ගන්නු ලබන මේ සෑම ආයතනය ඉන්ද්‍රියයක්ම දකින්න ඕන කොහොමද? අනිත්‍ය වශයෙන් දකින්න ඕන. දුක් වශයෙන් දකින්න ඕන. Tamanට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ කියලා දකින්න ඕන. එහෙම දකින්න නැතුව මේ සියලු අරමුණු නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා කවුරු හරි කෙනෙක් වැරදි විදිහට හඳුනාගත්තොත් අන්නේ වැරදි විදිහට හඳුනාගත්ත අරමුණු සම්බන්ධයෙන් එයාට ඇති වෙන්නේ තෘෂ්ණාවක්. නේද? ඒ තෘෂ්ණාව උපාදානීය බවට පත් කරලා ඒව නැවත නැවත ලබා ගැනීමට අවශ්‍ය කරන කර්ම රැස් කරලා කර්මානුරූප ආපහු සසරට වැටෙනවා. ආයි දුක් විඳින්න වෙනවා. ඒ නිසා අන්න විද්‍යාව උපදව ගන්න. කුමක් සම්බන්ධයෙන්? මේ පරිහරණය කරන අරමුණු සම්බන්ධයෙන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු මොහොතක් පාසා ඇති වෙල නැති වෙල යනවා කියලා දැකට ගන්න. ඒකට අවශ්‍ය කරන ධර්මඥානය දැන් උද්දීපන වෙලා තියෙන්නේ මේ හොඳට ගැඹුරු ධර්මය අහන්න පුළුවන් කාලය. ගැඹුරු ධර්මයේ සරලව විග්‍රහ වෙන කාලය මේ. ඒ නිසා ඔබ ඒ සඳහා ඔබේ අවධානය යොමු කරන්න. අපි මේ පරිහරණය කරන සෑම අරමුණක්ම ওই විදිහට උපාද වය උපදිනවා, හට ගන්නව නැති වෙනවා. සමුදය වය කියන්නේ ඒකයි. අන්න ඒ විදිහට දකින්න. එතකොට එහෙම දකිනකොට සෑම අරමුණකම ඔබට ඇති වෙන්නේ මොකද්ද? සෑම අරමුණක් සම්බන්ධයෙන්ම ඔබට ඇති වෙන්නේ විද්‍යාව. අවිද්‍යාව නැති වෙනවා. විද්‍යාව පහළ වෙනවා. එතකොට මොකද්ද විද්‍යාව? විද්‍යාව පහළ වෙන කෙනා දකින්නේ මේ ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. එතකොට විද්‍යාව පහළ කරගත්තොත් ත්‍රිලක්ෂණය දැක්කොත් ත්‍රිලක්ෂණය දකින්න කෙනා කිසිම අරමුණක ඇලෙන්නේ නැහැ. කිසිම අරමුණක ගැටෙන්නේ නැහැ. කිසිම අරමුණක මුලා වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නව නම් එයාට තේරෙනවා මේක ඇලිලා වැඩක් නැහැ, ඊළඟ මොහොතේ වෙනස් වෙනවා. ගැටිලා වැඩක් නැහැ, ඊළඟ මොහොතේ වෙනස් වෙනවා. මුලා වෙලා වැඩක් නැහැ, මේක වෙනස් වෙනවා කියලා එයා දකිනවා. එතකොට එයා අරමුණු වල රාග ද්වේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැති නිසා අරමුණු සම්බන්ධ කරගෙන රාග ඇති කරගන්නෙත් නැහැ, ද්වේෂ ඇති කරගන්නෙත් නැහැ, මෝහ ඇති කරගන්නෙත්. ඒතර රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැත්තම් රාග ද්වේෂ මෝහ පදනම් කරගෙන සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට රාග ද්වේෂ මෝහ පදනම් කරගෙන සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන එකට තමයි සංස්කාර ගොඩනගනවා කියන්නේ. ඒතර රාග ද්වේෂ මෝහ නැත්තම් සිතින් කයින් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් රාග ද්වේෂ මෝහ මිශ්‍ර කරගෙන කවුරු හරි කෙනෙක් සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එතන සංස්කාර ගොඩනගින්නේ නැහැ. සංස්කාර ගොඩනගින්නේ නැත්තම් එතන ප්‍රතිසන්දි විඥානයක් පිහිටන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයක් පිහිටුවේ නැත්තම් උපදින්නේ නැහැ. ඉපදුනේ නැත්තම් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන කිසිම දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අර දීර්ඝ කාලයක් තිස්සේ විඳගෙන ආපු දුක් වල කෙලවර ඔන්න දකින්න ලැබෙනවා. ඊතර මේ දීර්ඝ සංසාරේ පෙර කෙලවර නොදැක්කට අග කෙලවර ඔබට දකින්නට අවකාශ ලැබෙනවා. ඒ අග කෙලවර දකින්නට නම් ඔබ කුමක්ද කළ යුත්තේ? සෑම අරමුණක් කෙරෙහිම අවිද්‍යාව ප්‍රහාණය කළ විද්‍යාව උපදවගෙන දකින්න පුරුදු වෙන. ඒ සඳහා ත්‍රිලක්ෂණෙන් අරමුණු පරිහරණය කරන්න. ත්‍රිලක්ෂණෙන් අරමුණු පරිහරණය කරන තරමට තණ්හාව දුරු වෙලා යනවා. තණ්හාවෙන්
අල්ලාගන්නේ ස්වභාවය නැති වෙන උපාදානය කරන ස්වභාවය නැති වෙනවා. ඉතින් අන්න ඒ තණ්හා උපාදාන දෙක නැති වුණා නම් අවිද්‍යාව නැති වෙච්ච ගමන් තණ්හා උපාදාන නැති කරගත්තාම සසර දුකට හේතු වෙන තෘෂ්ණාව නැති කිරීම තුළ දුකෙන් නිදහස් වෙන්න ඔබට අවකාශ ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අන්නේ සසර දුකින් නිදහස් වෙන ඔබ වෑයම් කරන්න ඕනේ. ඉතින් දුක එක්තරා විදිහකින් දැනෙන එක හොඳයි. නේද? දුක දැනෙනකොට තමයි දුකෙන් නිදහස් වෙන්න හිතෙන්නේ. බඩ රිදෙනකොට නේ බඩේ අමාරුවට බෙහෙත් ටිකක් හරි ගන්න හිතෙන්නේ. කිලිටි ගඳ දැනෙනකොට තමයි ඇඟ හොද ගන්න හිතෙන්නේ. අන්න ඒ වගේ දුක දැනෙනකොට තමයි දුකෙන් නිදහස් වීමට සිතක් පහළ වෙන්නේ. ඒ නිසා ඒ දුක දැනගන්න. සාංශාරික දුක දැනගන්න. මේ අනවතග්ග සූත්‍රය ආදී සූත්‍ර කියවලා කොච්චර දීර්ඝ සංසාර ගමනක අපිට මේ දුක් විඳ ඉන්න වෙනවාද කියන එක තේරුම් කරගන්න. තේරුම් කරගෙන නැවත නැවත සසරට ප්‍රවේශ වන හැම මොහොතක් පාසාම දුක පමණයි වැළඳ ගන්න වෙන්නේ කියලා තේරුම් අරගෙන සසරින් නිදහස් වුණ දවසටයි දුකෙන් නිදහස් වීමත් වෙන්නේ කියලා වටහාගෙන ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අනුගමනය කරන්න. අවශ්‍ය කරන්නේ අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදවගෙන තණ්හාව නැති කරලා නිවන් මාර්ගට ප්‍රවේශ වෙන එකයි. එතකොට අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදව ගන්න නම් සෑම අරමුණක්ම ත්‍රිලක්ෂණයෙන් බලන්න පුරුදු වෙන්න. ත්‍රිලක්ෂණයෙන් බලන හැම වෙලාවකම හිත තුළ ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ නැති තැන සංස්කාර ගොඩ නැගෙන්නේ. සංස්කාර ගොඩ නැගෙන්නේ නැත්නම් ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒ තුළ උපතක් සැකසෙන්නේ නැහැ. උපතක් නැති තැන විපතක් නැහැ. උපත විපත නැති තැන දුකක් නැහැ. ඒක තමයි සැපත නිවන. ඒ අමා නිවන සාක්ෂාත් කරගන්න ඔබ වෑයම් කරන්න, අප්‍රමාදී වෙන්න, සසර දුක හොඳින් වටහාගෙන කටයුතු කරන්න. ඒ සඳහා සංයුත්ත නිකායේ අනුමතග්ග සංයුක්තයේ ඇසුරු කරගෙන සිදු කළ මේ අනුශාසනාව හැම දිනාටම උපකාරයක්ම වේවා කියලා අපි ිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. සසර දුක සහ එයින් මිදීම පිණිස අනුමතග්ග සූත්‍රයේ ඇසුරෙන් කළ යුතු කාරණා කුමක්ද කියන කාරණා පිළිබඳවයි අද දේශනාව සිදු කළේ. සසර දිගු බව සඳහන් වෙන සංයුත්ත නිකාය අනුමතග්ග සංයුක්තයේ සූත්‍ර දේශනා 10ක් ඇසුරු කරගෙන අද මේ අනුශාසනාව පැවැත්වුවේ. තිනකට්ඨ සූත්‍රය, පඨවි සූත්‍රය, අස්සු සූත්‍රය, මාතු තඤ්ඤ සූත්‍රය, පබ්බත සූත්‍රය, සාසප සූත්‍රය, ශාවක සූත්‍රය, ගංගා සූත්‍රය, දණ්ඩ සූත්‍රය සහ ඒක පුද්ගල සූත්‍රය කියන සූත්‍රය ඇසුරු කරගෙන ඔබට මේ කරුණු කාරණා පැහැදිලි කළේ. ඉතින් මේ අනුව ඔබ සසර බිය උපදවාගෙන අප්‍රමාදීව සසරින් නිදහස් වෙන්න වෑයම් කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරා කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අමරසිරි ලියනගේ මහත්මයා, මහිපාලේනගේ මහත්මයා කියන පුතුන් දෙපළත්, කටුබැද්දේ පදිංචි කුසුම් විමලසේන මහත්මනි සහ රමණි ජයවීර මහත්මනි කියන දියණිවරු ඇතුළු පවුලේ පිරිස ඒකරාශී වෙලා දෙපාර්ශ්වයන්හිම තමන්ගේ මියගිය සියලු දෙමාපියන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් පින්කම කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් ඒ නම් සඳහන් කරපු පින්වතුන්ගේ පරලෝසපත් දෙමව්පියන් ආදී සියලු ඥාතීහු සුවපත් වෙත්වා, පින් අනුමෝදන් වෙත්වා. පරලෝසපත් සියලු ඥාතීහු පින්වත් ඔබ හැම දිනාගේම පරලෝසපත් සියලු ඥාතීහුද පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ උසුලන පින්නතුන්ටත් මේ සඳහා සම්බන්ධීකරණ කටයුතු කරපු පින්නතුන්ටත් අනෙකුත් සෑම සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙමු. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං